තෙරුවන් සරණයි. ඔබ විසින් යා යුතු මාවත ගමන් මඟ දැන් ඔබට පැහැදිලි. එනම් චේතනාවෙන් සිත මුදවගෙන කටයුතු කිරීමයි කළ යුත්තේ. ඔබ කෙසේ හෝ මේ පුහුණු විය යුතුමයි. ඔබ හොඳින් ඔබගේ සිත දිහා බලන්න. ඔබේ සිත ඔබ හඳුනා ගන්න. ඔබේ සිතට හසු නොවන එනම් චේතනා වලින් බැහැරව වන ක්‍රියා ගැන හොඳින් සිහිය පිහිටුවා ගන්න. දැන් ඔබ චේතනාවට අදාළ නොවන ක්‍රියාවලිය දකිමින් ඒ හරහාම කටයුතු කරන්න. සිත පුහුණු කරන්න. මේ ඔබට කළ හැකි එදිනෙදා සියලු ක්‍රියා ඔබ සිදු කරයි. ඒ සියලු ක්‍රියා එලෙසම ඔබ සිදු කරනවා. ඒ සියලු ක්‍රියා ලෙසින්ම ඒ විදිහටම ඔබ කරන්න. ඉන්සිත මුදා ගන්න එක්වර නොහැකි විය හැකි. හැබැයි ටිකෙන් ටික ඔබට මේ කළ හැකි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම මේ මාර්ගය ඇත්තටම විවෘතයි. ඔබට සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමකුත් ඒ කියන්නේ තියෙනවා. ඒ කියන්නේ ඔබට මගපල උරුමයි. බොහෝ අය මේ සමාජයේ තියෙන සමාජගත වෙලා තියෙන වැරදි අදහසක් තමයි මේ ගිහියන්ට මගපල ලබන්න බැහැ කියන එක. බොහෝ අය ගාව එහෙම අදහසක් තියෙනවා. නමුත් ඒක මහා මුලාවක්. අත්‍තරම ඔබ හිතන තරම්වත් සමහර විට මෙය අපහසුත් නැහැ. බොහෝ අයට මේකට අවධානය යොමු වෙලා නැහැ. තමන් අන්ධයෙක් වගේ සත්‍ය නොදන්න කෙනෙක් මේ ලෝකේ මිය යනවා. අන්ධයෙක් වගේ ඉපදලා අන්ධයෙක් වගේ මිය යනවා. ඇත්තටම ඒක ඔවුන්ටත් හරි අවාසනාවන්ත සිද්ධියක්. දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. සමහර විටන් ඉන්නවා නිරයක් තියෙනවා එහෙ යනවා කිය. සමහර විටන් ඉන්නවා මේ දිව්‍ය ලෝකෙට යනවා කිය. නමුත් මේක ඇත්ත කාටනම් කිව හැකිද? ඇත්තටම ඔබට ඔබගේ ජීවිතය ගැන හිතන්නවත් වෙලාවක් නැද්ද? ඔබට වෙන්නේ මොකද්ද කියලාත් ඔබට දැනගන්න අවශ්‍යතාවයක් නැද්ද? ඇත්තටම ඔබ මැෂිමක් වගේ. ඔබ අහුවෙලා මේ සමාජ සම්මුති ඒ ෆ්‍රේම් එකේ ඔබ හිර වෙලා. ඔබේ සිත ප්‍රසාරණය වෙන්නේ. ඔබේ හිත විවෘත වෙන්නේ. ඔබේ හිත හැකිලිලා. ඔබම ඔබේ සිතට සීමා දාගෙන දෘෂ්ටිගත වෙලා. ඔබ සත්‍ය හඳුනන්නේ නැහැ. මේ ධර්මයේ ඔබ මනහකට අධ්‍යයනය කරන්න. මේ සිත ගැන තියෙන අධ්‍යයනය කිරීමක්. ඇත්තටම හැම කෙනෙකුටම හැම තමන් බෞද්ධ කියලා තමන් කියනවනම් එහෙමනම් කොහොමද ඔබ බෞද්ධයෙක් වෙන්නේ කියලා දැනගන්න ඕනි. ගාතාවක් කියව ඵලයට අපි බෞද්ධ වේවිද? උපැන්න සහතිකයේ නම තිබුණු ඵලයට අපි බෞද්ධ වේවිද? නෑ නේද? අනිත් හැම ආගමකම පේලියට තිබුණු තවත් එක් ආගමක් විතරද මේ බුද්ධ ආගම කියන්නේ. අද එතන නේද අපි ඉන්නේ. අනිත් ආගම් හැම එකකම දිවි ලෝකෙට යනවා, ස්වර්ගයට යනවා. එයාලත් කතා කරනවා මේ ඒ දෙයම නේද මේ අපිත් කියන්නේ. අපිත් මරණම ස්වර්ගයට යනවාද? අපි දිවි ලෝක යනවා කියන්නේ ස්වර්ගයට කියන එකම නේද? ඒගොල්ලොත් පින්දහම් කරනවා. අපිත් පින්දහම් කරනවා. ඒකද මේ ධර්මයේ. බුදුන් වහන්සේ ඕක කියන්නේ ඇත්තට බුදු කෙනෙක් පහළ වෙන්න ඕනිත් නෑ නේද? ඒක හැම ආගමකම තියෙනවනේ. නෑ. අපිට වැරදිලා. ඒක නෙමෙයි සත්‍ය. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බුදුන් වහන්සේ මහණෙනි මම පෙර නොඇසූ විරු දහමක් මේ දේශනා කරන්න කියන්නේ. මේකේ ලොකු වෙනසක් තියෙනවා. මේක අනිත් එකකටවත් සම කරන්න බෑ. මේ පරම සත්‍යයක්. අනිත් හැම ආගමකම බාහිර ඇත්ත වෙලා. නමුත් බුදුන් වහන්සේ බාහිර ඇත්ත කියන්නේ නැහැ.
බාහිර නැත කියන්නේත් නැහැ. බුදුන් වහන්සේ මජ්ජේ ඥානං කියන තැනින් ධර්මයේ පෙන්නනවා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කිය. බුදුන් වහන්සේ බාහිර දෙයක් තියනවා කියලා පනවන්නේ නැහැ. අනිත් හැම ආගම බාහිර දෙයක් තියනවා ඒ දේ අල්ලගෙන පින් කරනවා අය මොනස් හොඳ නැත්තම් දුගතියක. බුදුන් වහන්සේ එතන නෙමෙයි දේශනා කරන්නේ. බුදුන් වහන්සේ සත්‍ය දේශනා කරනවා. සත්‍ය නම් බාහිර දෙයක් ඇත කියලා ගන්න බෑ. ඒ ගත්තොත් ඔබ මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ. එහෙමනම් අපි මේ ධර්මයේ පිරිසිදුව දකින්න ඕනි. බුද්ධ දර්ශනය අපි හඳුනා ගන්න ඕනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා කාටද මේ ධර්මයේ දේශනා කරන්න කියලා බලවට බැලුවේ මේ ඉහළම අවබෝධ ඥානයක් තියෙන ඉහළම ප්‍රඥාවක් තියෙන අය. ඉතින් ආරල්කාරාම උද්දකරාම පුත්‍ර වගේ අය තමයි සායගේ. නමුත් නැති නිසා පස්වගත අවසන්ට ධර්ම දේශනා කරන්න ගියේ. ඇයි මගදී හම්බුණු උපක ආජීවයකට මේ ධර්මයේ අවබෝධ වුණේ නැත්තේ? ඇයි දේශනා නොකළේ? ඇත්ත. මේ වටහා ගැනීම අතිශය සියුම් කාරණයක්. මේ වටහා දිය හැක්කෙත් කල්යාණ මිත්‍රයෙකුටම පමණයි. මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට පමණයි මේ සත්‍ය පෙන්වා දිය හැකි වන්නේ. ඔබ දකිනවා Facebook මාධ්‍ය ජාලේ බොහෝ අය මේ ධර්මයේ දේශනා කරන පින්තූර දාලා එහෙම තියාගෙන එහෙම ඉන්නවා. ඇත්තටම ඒ අයගෙන් කීයෙන් කී දෙනෙක්ද ඉන්නේ කෙලස් අවබෝධ කරගෙන මේ දර්ශනය අවබෝධ කරගෙන කෙලස් ඡය වෙන මාර්ගයක ප්‍රතිපදාවක. බොහෝ අය එහෙම නැහැ. ඒක ඔබටත් වැටහෙන කාරණයක්. ඉතින් ධර්මයේ කියලා අපි මොනවා කිව්වත් බාර ගන්න ඕනද? එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ නැහැ. බොහොම අනුකම්පාවෙන් මේ කාරණා කියන්නේ. හැමෝම අසරණ වෙනවා. එහෙම වුණාම. ඉතින් මේ වගේ සමාජයක මේ සත්‍ය ඇත්තටම කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක, සත්‍ය අහනවා කියන එක අති දුර්ලභ කාරණයක්. ඇත්ත. නමුත් ඔබටත් පුළුවන් මේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ ඔබත් නිවන් දකින්නමයි. අප ධර්මයේ සත්‍ය දේශනා කරනවා නම් ඒසේ විය යුතුමයි. අපේ මේ ධර්ම ප්‍රත්‍යක්ෂයි. අපි මනාකොට අධ්‍යයනය කළා, මනාකොට පුහුණු වෙලා ප්‍රතිපදාවක කටයුතු කළ දීර්ඝ කාලයක් තිස්සේ අප අවසාන ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙන තුරු කිසි කෙනෙකුට මේ දේවල් ධර්මයේ දේශනා කරන්න ගිහිලා නැහැ. අපට බෑ අප ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකන් නොදන්න දෙයක් අපි හරි කියලා හිතාගෙන කියන්නේ කොහොමද? එහෙම අපිට කරලා අප වැටෙන දුගතිය අපට හිතා ගන්න බෑ. එහෙනම් අප මුලින් කළ යුතු වන්නේ අප මේ ශාසනය තුළ මගඵලලාභියෙකු වීමයි. ඉතින් මේ පරම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් හිටියේ විදිහට අපි ඔබට ඒ සත්‍ය හෙළි කරන්නයි මේ විදිහට උත්සාහ කරන්නේ. ඔබට ඔබගේ සිතේ දුකෙන් මිදෙන මඟ, සිතින් මිදෙන මඟ, අන්නේ නිවැරදි නිවන් මඟ ඔබට පෙන්වා දෙන්නයි අපි මෙලෙස කටයුතු කරන්නේ. ඉතින් අපි දීර්ඝ පැහැදිලි කිරීමක් කරගෙන ආවා. එහි දිගුවක් විදිහට තමයි මෙයත් ඉදිරිපත් කරන්නේ. අපි බාහිර නෙමෙයි අපේ හිතෙන් හදාගත්ත දේ බාහිර තියෙන කියන තැනට අපි කතා කරා ප්‍රභාස්වර සිත කියන තැන. ප්‍රභාස්වර සිත කියන්නේ ආයතන වලින් නාමයක් රූපයක් ගැට ගැහුණු තැන. කියන්නේ බාහිර අපි හිතින් හදාගත්ත දේ බාහිර තියෙනවා කියලා අල්ලගන්න නැත්නම් අන්න උපාදානයෙන් මිදෙන තැන එතනයි. අන්න එතන ආයතන වලට කොටු වුණු සීමාවෙන් මිදෙන තැන එතනයි. අන්න අනිදස්සන විඥානයේ තියෙන එතනයි. ඒ කියන්නේ බාහිර සත්‍ය වෙන්නේ නැහැ. අරමුණක් එනකොට මේ අරමුණේ සත්‍ය දකින්න අද බොහෝ අයට බැරි වෙලා තියෙනවා. බොහෝ අය මේ සත්‍ය ධර්මය අහනකොට උන්ට තියෙන ගැටලුව තමයි අපි කොහොමද මේන සිත බලන්නේ? හරි සරල විදියට කියන්නේ. අපිට මේ සිත පේන්නේ නැහැ නේ, වේගයෙන් එනවා යනවානේ. ඉතින් ඕන් හිතන් ඉන්නේ ඕන්ගේ ඔඩොක්කුවට නිවන වැටේ කියලා. ඔබගේ ඔඩොක්කුවට නිවන වැටෙන්නේ නැහැ. ඔබ උත්සාහ කළ වීරිය කළ එය අවබෝධ කරගත යුතු වෙනවා. උත්සාහයෙන් වීරියෙන් කළ යුතු දෙයක් කොහොමද ඉබේ එනකම් බලාගෙන ඉන්නේ ඇයි? ඔබට ඇයි මේ සිත පේන්නේ නැත්තේ? ඔබ සතිය වඩන්නේ. ඔබට සතියයි නැත්තේ. ඔබට හිත විසිරෙන නිසා, හිත විසිරෙන ඒ හිතේ තියෙන විසිරීම වැඩි නිසාම ඔබට සිත පේන්නේ. ඔබ හිතනවා මේ සිත එහෙම පේන්නේ නැහැ කියලා. ඔබ හිතනවා මේ සිත එහෙම බලන්න බෑ කියලා. ඔබටයි වැරදිලා තියෙන්නේ. ඔබ හිතනවා හැමෝටම පේන්නේ නැහැ කියලා. ඒක ඔබයි සිතන්නේ.
මේ සිත පේනවා. මේ සිත ඔබට එන මොහොතේම පේනවා. හැබැයි ඔබට සතිය තියෙන්න ඕනේ. සතිය ඔබ ගාව දුර්වල නම් ඔබ සතිය වඩන්න ඕනේ. ඔබ ඒ වෙනුවෙන් සමතේ වඩන්න ඕනේ. හිත යම් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන යම් සීලයක පිහිටලා ඔබ එන්න ඕනේ. මේ ditthi visuddhiය ඇති කරගන්න ඕනේ. චිත්ත විසුද්ධියට එන්න ඕනේ. ඒක විවේකයේ ඇති කරගත්ත කාය විවේකයේ චිත්ත විවේකයට වැදගත්. ඔබගේ වටිනා කාලයෙන් සුළු කාලයක් වෙන් කරගන්න. ඔබ සමහරට වේගයකට අහු වෙලා මැෂින් එකක් වගේ උදේ ඉඳන් හවස වෙනකන් මේ දුවන හිත මෙහෙම පුරුදු වෙලා ඔබ පොඩි කාලේ ඉඳන් මේ වෙනකොට ඔබ වේගකාරී සිතක් හදාගෙන ඉන්නවා. ඒක අනුසෝතය තුළ සිද්ධ වෙන්නේ. ගහගෙන යනවා, ගඟ ගහගෙන යනවා වගේ. ඉතින් ඔබ කියන එක හරි. කොහොමද මේ සිත දකින්නේ? ඔබට එකපාරම මේක කිව්වම තේරෙන්නේ නැහැ. ඔබ මෙච්චර කාලයක් සමහරට උත්සාහ කරේ පොතෙන් නිවන් දකින්න. ඔබ උත්සාහ කරේ ත්‍රිපිටකයේම කියවලා කවදාද නිවන් දකි කියලා. ඒක පොටිල භික්ෂුව වගේ වැඩක්. බුදුන් වහන්සේ තුච්ච පොටිල කියලා කිව්වේ පොතෙන් නිවන් දකින්න බැරි නිසායි. පොත ඕනි. ධර්මය අවබෝධ සුතවතාර භාවය හදාගන්න එපා. මේ දර්ශනය මොකද්ද කියලා දැනගන්න එපා. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගන්න ඕනේ. ධර්මයේ ත්‍රිපිටක පොත්පත් පරිශීලනය කරලා කියවල ධර්මය අසුරු කරන්න ඕනේ. දැනගන්න ඕනේ දර්ශනය ඉස්සෙල්ලාම මොකද්ද කියන්නේ. ඉතින් තම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මේ හැම පැත්තෙම ඔබ දන්නවා මේ සද්ධම්ම ශ්‍රවණය. ඉතින් ඒව වැදගත්. සෝතාපට්ටි අංගවල පෙන්නනවානේ. ඒව වැදගත් වෙනවා. ඉතින් සුතවතාර භාවය හදාගන්න ඒ සියල්ල වැදගත්. දැනුමට වැදගත්. දැනුමත් අවශ්‍යයි. හැබැයි ඔබ දැනගන්න ඕන ඉස්සලම් දර්ශනයම තමයි. ඉතින් ඒක කල්‍යාණ මිත්‍රයෙක්ගේ වටිනාකමත් එතනයි තියෙන්නේ. ධර්මයේ දර්ශන අවබෝධය ඇති කෙනෙක්. අද බොහෝ අය කවි බණ කියනවා, පිරිත් කියනවා, එක හැබැයි අපි හැමෝගෙම ඉල්ලනවා ඔබ සියලු දෙනාම භික්ෂුන් වහන්සේලා හැමෝම සියලු දෙනාම ගිහියන් විතරක් නෙමෙයි හැමෝටම අපි මේ කතා කරන්නේ. මොන දේ කරත් ඒ හැමෝදේම හොඳයි කියමු. හැබැයි දර්ශනේ අවබෝධ කරගන්න. ඒ තුලමයි ධර්මයේ තියෙන්නේ. නැත්තම් අපි බුද්ධ දර්ශනයෙන් පිට යනවා. ඉද වික්ඛවේ බික්කු මේ ශාසනයට අයිති නැති අය බවට පත් වෙලා අපිම දන්නේ නැතුව අපි එතන. අපි දෙව්දත්ගේ ශාසනයේ ඉන්නත් පුළුවන් සමහර විට. ඔබ ප්‍රතිපදාවක නැතිනම් ඔබ දර්ශනයට උනන්දු වෙන්නේ නැත්නම් අවබෝධ කරන් ඔබ ඉන්නේ. ඉද වික්ඛවේ බික්කු මේ ශාසනය තුල නෙමෙයි. ඒ ඇත්ත. ඉතින් මේක බොහොම කරුණාවෙන් දකින්න තැනක්. ඔබට සතිය අවශ්‍යයි. අපිට ඒක තේරුණා. ඔබගේ ඉදිරිපත් කිරීම අනුව. ඉතින් බොහෝ අයට මේ ප්‍රශ්නේ තියෙනවා. සිත දකින්න බෑ නෙමෙයි. සිත දකින්න පුළුවන්. සිත දකින්න නැතුව ඔබට ධර්මිකුත් නැහැ. ඒ ධර්මයේ තුලම තියෙන්නේම ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ යෝනිය සිත හට ගන්න හැටි දකින්න තැනයි තියෙන්නේ. ඒක පොතක දකින්න බෑ. ඔබේම සිතට එන අරමුණයි සිත කියන්නේ. අරමුණ දකින්න ඕනි. අරමුණ එන තැනම ඒ අරමුණේ සත්‍ය දකින්න නම් ඔබ දර්ශනය දැනගෙන තියෙන්න ඕනි. මේ සිත හැදෙන හැටි දකින්න කෙනාටයි සිතේ නිරෝධය දැකිය හැකි වන්නේ. සමුදය දැකින කෙනාටයි නිරෝධය හමුවන්නේ. සිත හැදෙන හැටි දකින්න කෙනාටයි සමුදය සත්‍ය හමුවන්නේ. අන්න සමුදයත් සමුදය සත්‍යත් සමුදය ආර්ය සත්‍යත් තමන් දැනගන්න ඕනි. ඒ කෙනාට නිදිමක් තියෙන්නේ. ඇයි ඇත්ත දකින්න කෙනා. බාහිර තමන්ගේ සිතට එන ඒ අරමුණ ద్వාරය ඔස්සේ එන අරමුණ ඒක වර්ණයක් නම් ඒක චක්කු විඥානය නම් එන්නේ ඒ ద్వාරය ඔස්සේ එන හැඩතලය ඇත්තට මේ එන්නේ එකක්ම නෙමෙයි. ඇත්තම කිව්වොත් මේ සියල්ලම එකටයි එන්නේ. මේක ගොඩක් විදිහටයි එන්නේ. ඉතින් මේක දකින්න මේ නුවණින්ම දකින්න ඔබට වර්ණයත් එක්කම ශබ්දයත් එක්කම සියල්ල පටිච්චලා එකතු වෙලාම එනවා. හැබැයි එක් මොහොතකදී එක් සිතයි වර්ණ සිත නම් වර්ණ සිත තමයි ඔබට මෙතනදී එක ආයතනයයි ඇරෙන්නේ. එක මොහොතකදී එක ආයතනයයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට ප්‍රකට වෙන්නේ ශබ්ද නම් ඔබ ශබ්දේ මූලික කරගත්ත සිතක් උපදිනවා. ඔබට ප්‍රකට වෙන්නේ වර්ණය නම් වර්ණේ මූලික කරගත්ත සිතක්. අනිත් පහම ඒ වෙලාවට ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි මෙතන ඔබ දකින්න දැන් පොත කියන දේ බාහිර මේ සිත එනකොටම මේ හැඩතලේ එනකොටම ඔබ පොත කියලා එකක් ඔබේ සිතේ ප්‍රඥාප්තිය මේ මොහොතේම හටගන්නේ.
ඒක බාහිර ඔබ මේ සත්‍ය දකිනවා නම් බාහිරම දැන් නැති බව දකිනකොටම ඒ සිතින් ඒකට වටිනාකමක් හරයක් ඇති වෙන්නේ නැහැ. ඒතර බාහිරෙන් ඒක මේ හතරමහා භූතවල ඒ හැඩතලයට ගැට ගහන්නේ මේ සිතේ තියෙන සම්මුති ප්‍රඥාප්ති සිතුවිලි බාහිර ගැට ගැහිමින් පළක් නැහැ. ඒක නිසාම හතරමහා භූත රූපයට මේ උපාදාය රූපේ ඔබ හඳුනා ගන්නවා. ගැට ගහන්නේ නැහැ. රූප සංඥාව බාහිර තියෙන හතරමහා භූත රූපයට ගැට ගැහෙන්නේ නැති තැනයි ඇත්තම උපාදාන නොවන තැන. ස්කන්ධේ දැන ගැනීම සිද්ධ වෙන්නේ විඥානේ. නමුත් ඒක උපාදානය වෙන්නේ නැත්තම් බාහිරට එතන ඔබට ඒක ගැට ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් උපාදානෙ මිදෙන සීලයත් මේ මොහොතේ මේ සිතේ සත්‍ය දකින්න තරයි. හැබැයි මේ සිතේ සත්‍ය දකින්නකොට ඔබට බාහිරින් පොත හමු වෙන්නේ නැහැ. දැන් සිත තුලත් පොතක් හමු වෙන්නේ නැහැ. බාහිර රූපේ තුල ඒ වගේම නාමයේ රූපේ වෙන් වෙනවා කියන්නේ මේ දෙකටයි. සිතනුත් පොතක් හමු වෙන්නේ නැහැ. සිතේ කොහොමද පොතක් තියෙන්නේ? සිතේ පොතක් තියෙන්න පුළුවන්ද? හම්බ වෙන්නේ නැහැ. අන්න සත්‍ය දකින්න කෙනා දැන් මේ එන අරමුණ දැකීමක් පමණක් වෙනවා. දිත්තේ දිත්තමත්තන් කියන තැනට එනවා. දුටු දෙයක් නැහැ. පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. දුටු කෙනෙක් නැහැ. එහෙමනම් පොත දකින්න කෙනෙකුත් නැති වෙනවා. අන්න අනිමිත්ත සමාධියක් ඔබට හම්බ වෙනවා කිව්වේ ඒකයි. මේ අනිමිත්ත නිමිත්ත නැති වෙන තැන දකින්න. පොත හම්බුනොත් නිමිත්තක් තියෙනවා. පොත හම්බුනේ නැහැ කියන්නේ නිමිත්තක් නැති වෙනවා. අන්න මෙතනයි එතකොට සංදිස්ථානයේ පෘථග්ජන භූමියත් ආර්ය භූමියත් වෙන් වෙන තැන. ඒ වගේම වෙන විදිහකින් කියනවා නම් ලෞකික භූමියත් ලෝකෝත්තර භූමියත් මෙන්න මෙතනින් තමයි හඳුනාගන්නේ වෙන් වෙන තැන. මෙතනටයි ධර්මයේ පෙන්විය යුතු වන්නේ. මෙතනයි යෝනිය පිහිටවිය යුතු වන්නේ. මෙතනයි යෝනිසෝ මනසිකාරය පිහිටිය යුතු වන්නේ. මෙතන යථාභූත ඥාණයෙන් දැකිය යුතු තැනයි. ඉතින් මේක නාම රූප විඥාන මේ නාම රූප වෙන් වෙන තැන මෙතන. ඒකයි මෙතන යෝනිය ආරම්භය මේ ඔබ දකිනවා මහා නිධානයේ මෙතනයි. මහා නිධාන සූත්‍රය තුල පෙන්නනවා මේ කාරණේ. ඉතින් ඇස්සැත්තෝම දකිත්වා කියනවා වගේ මේ තැන ඔබට දැන් නුවණින් දකින්න හම්බ වෙන එකක්. ඔබට බාහිර ආයතන වලට පේන එකක් නෙමේ නුවණටයි හසුවන්නේ මේ ප්‍රඥාව කියන්නේ. මෙන්න මේ සිත සත්‍යක් නොවන බව දැකීමමයි. ප්‍රඥා භාවයේ තබ්බ විඥානං පරිඤ්ඤයං කියුවේ ඒකයි. ප්‍රඥාවෙන් තමයි විඥානේ සත්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙතනදී මේ සිතේ සත්‍ය දකිනකොට ඒක විඥානේ මායාව සත්‍යක් නොවනකොට බාහිර අපපටිතිත විඥානේ පතිත වෙන්නේ නැහැ විඥානේ. අනේ එතන අනිදස්සන විඥානේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පව. විඥානේ පතිත වෙන්නේ නැහැ කොහෙවත්. අනන්තය දක්වා යනවා ආලෝකේ. පතිත වුණොත් තමයි දෙයක් පේන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියුවේ ඒකයි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. එත්තාපෝච පඨවි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් හම්බෙන්නේ නැහැ. එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත දීගන්ත රස්සං අනාතෝලං සුවස දීග කොටයි නිමාත ඒ මුකුත් මෙතන හම්බ වෙන්නේ නැහැ. ඔබ දකිනවා ස්කන්ධ ගොඩවල් කියලා කියනකොට කතා කරනවා අජ්ජත් බහිද්ද ඔබ දකිනවා දිග කොට හීනි මහත මේ වගේ ගොඩවල් ස්කන්ධ ගොඩවල් අන්ත දෙකක් තියෙනවා දිග කොට හීනි මහත මේ වගේ අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා යන්තිකේවා සන්දු අර වසන්ති দূරේ කියලා මෙතන මේ ස්කන්ධ ගොඩවල් කියලා පෙන්නන්නේ මේ අපි මේ හදාගන්නේ බාහිර දෙයක් තිබ්බොත් තමයි ඒ ගොඩක් අපිට හම්බ වෙන්නේ. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ නැත්නම්. ඒකයි විඥානං අනිදස්සන වෙන තැන මෙතන සත්‍ය දකින්න තැන. එහෙම කිසිම ගොඩක් හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධ ගොඩවල් හම්බ වෙන්නේ නැහැ. ඒකයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති කිව්වේ. විඤ්ඤාතේන නිරෝධේන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත් දීගන්ත රස්සං වා දිග කොට ඉනිමා ත දීගන්ත රස්සං වා අනාතෝලං සුභසුභක්. එත් නාමංච රූපංච එසේ සංඋපරොජ්ජති. නාම රූප දෙක පරුජ්ජනේ වෙනවා. විඤ්ඤාතේන නිරෝධේන විඥානේ නිරෝධේ එත්තේතං උපරොජ්ජති සියල්ල පුරුජ්ජනේ වෙලා යනවා.
ඉතින් මේ කේවට්ට සූත්‍රය තුල පෙන්නන්නේ මෙන්න මේ සම්දිස්ථානයයි. මහා නිධාන සූත්‍රය තුල පෙන්නන්නේ මෙතනමයි. විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මේ ස්ථානය මනාකොට මේ සූත්‍ර දේශනාවල බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. අපිට ඒක අවබෝධයක් ඥාණයෙන් දකින්න ඕනි කමක් තියෙනවා. අපිට මේ සිත අරමුණක් එනකොට ප්‍රායෝගිකව මේ තැන පේනවා. ප්‍රායෝගිකව ඔබට මෙතන හමු වෙනවා. ඔබ ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනි. ඉතින් ඔබේ සිතට මේක එකපාරම දකින්න හැකියාව ලැබෙන්නේ නැහැ කියන එක හරි. මොකද විශාල සතියට සමතේ වඩලා විශාල වෙහසක් මේ වෙනුවෙන් සමහර විට ඔබට ගන්න සිද්ධ වෙනවා. ඔබ හිතනවා මේ හිත එහෙම කොහොමද පේන්නේ? හිත පේන්නේ ඔබ මේ අද තමයි ඒක උත්සාහ කරලා තියෙන දකින්න. ඉතින් ඔබ අපි දීර්ඝ කාලයක් අවුරුදු 20ක් 30ක් මේ උත්සාහය යෙදিলা තියෙනවා. ඉතින් අපි එක දවසින් දෙකෙන් අපිටත් ඒක කරන්න හැකියාව ලැබිලා නැහැ. ඔබ උත්සාහය ඉස්සලා මේ ආරද්ධ වීර ඇති කරගන්න හිතට ඒ ධෛර්යය ඇති කරගන්න මම මෙතන දැකිය යුතුයි මම මේ ස්ථානෙට පැමිණිය යුතුයි සතිය කියන්නේ ඔබ මේ නිකම්ම හිතන සමතයක් නෙමෙයි ඔබට අපි ඔබට කියන්නේ නැහැ අපි කරපු විදිහට එහෙම කියලා. නමුත් අපි මේ නීල කසීන භාවනාවල හිටන් දීර්ඝ කාලයක් හිටියා. අපි මේ සමතය වෙනුවෙන් සෑහෙන කැපකිරීම කළා තියෙනවා. ඒ තුල තමයි අපිටත් මෙහෙම දකින්න ලැබුණේ. මේ සමතය හොඳින් අපිට වැඩිලා සමාධිමත් සිත ඇති වෙලා මේ ධ්‍යානවල පවා කටයුතු කරපු නිසා තමයි අපිට මේ වෙනකොට අපිට මේක එච්චර ලොකු දෙයක් වගේ දැනෙන්නේ නැහැ. අපිට බොහොම සුළු දෙයක් වගේ දැනෙන්නේ. නමුත් අපි දන්නවා ඔබට මේකේ තියෙන අසීරුව. අපි ආරම්භ කරපු තැනට අපි ගිහින් නැවතත් හැරිලා බැලුවාම තමයි අපිට තේරෙන්නේ ඔබ ආද ඉන්නේ එතන කියලා. අපිට පුංචි ජීවිත කාලයක් ලැබිලා තියෙන්නේ. අතර අපි කළ යුතු දේ බොහෝ තිබෙනවා. නමුත් අපි ඒවා දන්නේ නැහැ. අපි මේ සිතත් එක මොහොතෙන් පේයි කියලාම හිතනවා. එහෙම පේන්නත් පුළුවන්. ඔබ ඒකට සූදානම් නම්. ඔබට සියල්ල ඔබගේ ඒ මානසිකාරය තුළ ඔබට මේ බෑ ඒම අධෛර්යමත් නැතුව අදිෂ්ඨානයවත් කැපවීම තියෙන ඒ වගේම මේ විශ්වාසයකින් ඒක දකින්න ඕනකමකින් ඒ ඔබගේම අභ්‍යන්තරයේ සකස් වීම තුළයි ඔබට මේ කාලේ මේක ගොඩක් කලයයිද මේක අදම දකින්න මේ මොහොතේම ඔබට දකින්න ලැබෙන එක සිද්ධ වෙන්නේ ඔබගේ උත්සාහය වීර්යය අනුවයි. අපි කියන්නේ මේක දීර්ඝ කාලයක් එහෙම කරන්න ඕනි කියලා සමහර අපිට තේම කියන්න බෑ. මොකද කෙනෙකුට මේක මේ මොහොතේම පේන්නත් පුළුවන්. තව කෙනෙකුට දවසක් දෙකක් යනකොට පේන්න පුළුවන්. සමහරට පැය ගාණක් යනකොට සමහර විට මාස ගාණක් සමහරට අවුරුදු ගාණක් යන්නත් පුළුවන්. කෙනාගේ හැටියට වෙනස් වෙන කෙනාගේ ඕනකම අනුවයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ වායමති විරියං ආරාති චිත්තං පග්ගඤ්ඤාති පජාති. වායම් කරන්න ඕනේ. වායමති විරියං වීර්ය කරන්න ඕනේ. ආරහති චිත්තං පග්ගති මේ චිත්ත දකින්න එක ඔබ හිතන තරම් පහසු නෑ. ඒක දකින්න එකම තමයි සතර සම්ප්‍රදාන වීර්ය තුළ තියෙන්නේ. ඉතින් ඒ වීර්ය ඔබ දකින්න ඕනේ. අකුසලානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චංජං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති මෙම කිව්වේ ඇයි? පාපක අකුසල ධර්ම කුමක්ද? මේ සිත එන්නේ අරමුණට රැවටෙන එකයි. අකුසල ධර්මේ. සබ්බ පාපස් අකරණම් කියන්නේ ඒකටයි. කුසල සුපසම්පදා කියන්නේ ওই සිතේ මොහොතේ දකින්න තියෙන කුසලේ වඩනවා කියන්නේ ඒකටයි. ඔබට ඒ සියල්ලම මේ මොහොතේ සිත දකින්නටයි මේ සියල්ල පැහැදිලි කරන්නේ. සබ්බ පාපස් අකරණම් කුසල සුපසදිත පරියෝදපන මේ සිත දමනය කරන්නේ ඒකටයි. ඒක නැත්තම් හිත දකින්න බෑ. හිත දැකීමටයි මේ සියල්ලම පැහැදිලි කරන්නේ බුදුන් වහන්සේ. එතම් බුද්ධානුශාසන සියලු බුදුරුන්ගේ අනුශාසනයයි ඇත්තටම ඔබට බුද්ධ ස්වභාවය හමු වෙන්නේ මෙන්න මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ. මේ ශුන්‍යතාවය ඔබට හමු වෙන්නේ. ප්‍රභාස්වර සිත හමු වෙන්නේ. ඔබට ක්‍රියාසිත හමු වෙන්නේ. මේක දකින කෙනා භික්ෂුවක්. මේ සිත එන සිත දකින කෙනා භික්ෂුවක්. මේ එන සිත දැකීම මෙතන ඔබට ශ්‍රමණ කියන්නේ. මේ සිත සත්‍ය දකින කෙනා ශ්‍රමණ භික්ෂුවක් වෙනවා. මේක චීවරේ දාගෙනද ඉන්නේ මොන සුදු පාට එකක් දැඳන් ඉන්නේ ඒවා මේ ඇඳුම අදාළ නැහැ. ඔබ අභ්‍යන්තරයෙන් භික්ෂුවක් වෙනවා. ඔබ අභ්‍යන්තරයෙන්ම මේ ශාසනයට අයිති වෙනවා. බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. ඉතින් එතනට එන්න සත්‍ය ධර්මයට එන්න සත්‍ය ධර්මයේ තුලින් බුදුන් වහන්සේගේ මගඵල ඔබට හිමි වෙනවා. බුදුන් වහන්සේ අපිට සාතික දෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන්නේ බුදුන් වහන්සේ දෙන සාතික. මේවා අපිට
මේ අද මේ කොලේක දෙන මේ උපාධියක එකක් නෙමෙයි. ඒවා වගේ මේ පටුවට හිතන්න එපා. මේක ඔබගේ ජීවිතය. ඔබගේ සසර ඕගේට අහුණු ඔබගේ ජීවිතේ සුගතියට හැරෙන තැන බුදුන් වහන්සේ දෙන ඒ සහතිකේ සබදාමෙන් දෙන සහතිකේ. ඔබගේම නැවත දුගතියකට වැටෙන්නේ නැහැ කියලා දෙන සහතිකේ. නියත සම්බෝධි පරායන වෙනවා කියන දෙන සහතිකේ. ඔබ සුගතියේම පිහිටනවා කියන සහතිකේ. අන්න ඔබට හම්බ වෙන ඔබ සෝවාන් මාර්ගයට එන්න. සිත දකින්න තැනයි ඔබට ඒ සහතිකේ හම්බ වෙන්නේ. ඒක ලේසි නෑ. අපි පිළිගන්නවා. ඒකයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මෙන්න මේ සහතිකේ ගන්නයි ඕනි. මෙන්න මේ සහතිකේ ගන්නයි ඕනි ඔබට පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග මේ සේරම සතර හතිපට්ඨානේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ පටිසමුප්පාද මේ සේරම ඔබට අවශ්‍යයි. ඔබ තුල සියල්ලම එකට වැඩෙනවා. ඒකයි පාපකාන අකුසලානං ධම්මාන පහනාය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. පාපකාන අකුසලානං ධම්මාන නෝපද්දාය නැවත උපදින් නැති වෙන චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. පාපකානං කුසලානං ධම්මානං උපාදාය පාපකානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පද. පාපකානං කුසලානං ධම්මානං තිතිය බියෝ භාවය විපුල්ලාය භාවනා පරිපූර්ණය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පද. මේකේ තියෙන ලොකු තේරුමක්. ඉතින් ඔබට එන මේ සිත ඔබ රැවටෙනවා නම් බාහිරට ඒක පාපක අකුසල ධර්මයක්. ඒක පහාන කරගන්න ඕනේ. වගේම උප්පානං අකුසලානං ධම්මානං ඒ කියන්නේ මේ තාක් ඔබට රැස් වෙලා තියෙනවා දැන් මේ බාහිර තියෙනවා කියලා ඒ තියෙන සිත ඒව ෂය වෙලා යනවා. උප්පානං අකුසලානං ධම්මා ප්‍රහාණය ඒව ප්‍රහාණය වෙලා යනවා. ඒ වගේම නූපං අකුසල ධම්ම නූපදී මේ කිව්වට කවුරුත් දන්නේ නැහැ. මේක එක්ෂණික මේ සිත මේ එන සිත දකින්න තැනයි මේවා තියෙන්නේ කියලා. මේ කරන්නේ මේ ව්‍යායාම් කරන්නේ ඒක දකින්නයි කියලා. කවුද ඔබට පැහැදිලි කරේ? එහෙම පැහැදිලි කරනවා නම් අන්නේ බණ ඔබ නැවත නැවත අහන්න. ඒ තමයි පරම සත්‍යය. ඔබ මේ මොහොතේම සෝවාන් වෙන්නේ. ඔබ මේ මොහොතේම සෝවාන් මාර්ගයට එන්නේ. මේක සාන්දිටික ධර්මයක්. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ කිව්වේ ඒකයි. ඒව එන්න බලන්න. මේක සාන්දිටික මේ මොහොතේම ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ සිත දකින්න හැටි මේ කියලා දෙන්නේ. ප්‍රතිපදාවට එන්න ඕනි. මෙන්න මේ සත්‍ය දැනගත්තට පස්සේ ඔබ මේ මොහොතේ ඉඳලා ඔබ ප්‍රතිපදාවක් සකස් කරගන්න ඕනි. සිත එන අරමුණ දකින්න ඔබ වීරය කරන්න ඕනි. උත්සාහ කරන්න ඕනි. ඔබ නිදී ගන්නකොට, ඇවිදිනකොට, වැඩ කරනකොට, එළවලු කපනකොට, රැකියාව කරනකොට, ඔබ ශිෂ්‍යයෙක් නම් ඉගෙන ගන්නකොට කුමන ඉරියව්වක හතර ඉරියව්වෙම හැම මොහොතෙම ඔබේ සිතට සිහිය එළඹෙන හැම මොහොතෙම මෙතනට ඔබ මේ සිත දකින්න උත්සාහ කරන්න ඕනේ. වැදගත් වෙන්නේ ඔබගේම සිතේ සත්‍ය දැකලා ඔබම මේ දුකෙන් මිදෙන එකයි. ඒක කාටවත් අදාළ දෙයක් නෙමෙයි. ඔබගේ මගඵල ඔබටමයි. ඒක කිසි කෙනෙකුට පළක් නැහැ. ඔබමයි දුකෙන් මිදෙන්නේ. ඔබමයි ඇත්තටම මේ කිසි කෙනෙකුට ඒකෙන් පළක් නැහැ. ඔබ සියල්ල සත්‍ය අවබෝධ කරනකොට පුජ්‍යල භාවයෙන් මිදෙනවා. ඇත්තටම ඔබ පුජ්‍යලයක් නැති බව අවබෝධ වෙනවා ඔබට. ඇත්තටම ඔබ එතකොට ඔබගේ මානීය අදහස් සියල්ල විඳ වැටෙනවා. අරයා මෙයා මම එහෙම අය කවුරුත් ඔබට හම්බ වෙන්නේ නැහැ. ওই රූපේවත් ඔබ නැති බව ඔබට අවබෝධ වෙනවා. එතකොට ඔබ කිසි කෙනෙක් ගැටෙන්න යන්නේ නැහැ. ඔය වාද කරන්න යන්නේ ඔක්කොම නවතිනවා. ඔබට සත්‍ය විතරයි අපි කෙනෙකුට සත්‍ය පෙන්නනවා විතරයි. අපි ඉන්හිහට දෙයක් කියන්නේ නැහැ. ඒ දේ ගන්න නොගන්න එක ඔබේ කටයුත්තක්. බුදුන් වහන්සේ දේශනා කරන වරක ආනන්දේ මම ජේතවනාරාමයට පාරක් කියයිද? මගත් පෙන්වයිද? ඔවුන් වෙන කොහේවත් යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ? අන්න ඒ වගේ ඔබට අපි පාරක් පෙන්නනවා මගත් කියනවා අපිට මේ අපි ආපු පාර අපි මග අපි බුදුන් වහන්සේ පෙන්නනේ සියල්ල අපි මේ විදිහටම ඔබට පෙන්නනවා. නමුත් ඔබ අපටම දොස් කියමින් ඔබගේ දෘෂ්ටියෙන් මිදෙන්න බැරුව ඔබ කටයුතු කරයි නම් අපනියඩයි.
අපට වෙන ඔබට කියන කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපට පුජ්‍යලයක් පේන්නේ අපිට පේන්නේ කල්යාණ මිත්‍රයෙකු විදියට අපි පණිවිඩය දුන්නා කියන එක විතරයි. ඉතින් ඒක දන්නෝ දනිති වගේ ඒක ගන්න කෙනක් ඉන්නවා. ඒ අතර අපට බොහෝ අය ඉදිරිපත් කරන කාරණා වලින් අපි දන්නවා මෙන්න මේ කෙනා මේක ගන්නවා. මේ කෙනාට මේක වැටහෙනවා. මේ කෙනා මේ මග යනවා. මේ කෙනා නිවන් දකින්නවා. මීට වැඩිය සුදුසුකමක් කොහෙද තියෙන්නේ අන්නේ මග යන කෙනාට. එයයි සුදුසුකම. ඉතින් වෙන මේ ඔබ නෑ මට පිම්මදි මට තව කරන්න කියලා ඔබේ දෘෂ්ටි වලට එහි කොටු වුණොත් ඔබට මේ මග වැහෙනවා. මේක ඔබ හැමදේම කරන්නේ සියලු බුදුවරු දේශනා කරන්නේ එකම පටිච්ච සමුප්පාදය. එකම චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒක මේ මොහොතේ ඔබට දකින්න ලැබෙනවා. ඔබ මේ තක ඔබ ඉන්නේ තිරිසන් ලෝකෙද? නෑ. ඔබ ඉන්නේ പ്രേත ලෝකෙද? නෑ. ඔබ ඉන්නේ නිරේද? නෑ. ඒ ඔබට සියලු කුසලයේ පින සියල්ලම සූදානම් මේ මොහොතේ. ඔබ බුද්ධෝත්පාද කල්පයක ඉපදිලා මේ දර්ශනයේ තියෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉපදිලා මේ ධර්මයේ ඇහෙන මොහොතේ ඔබ අහක බලනවා නම් ඔබට කාගේ පිළිසරණක්ද? ධම්ම විනානත්ති ධර්මයේ වෙන කිසි දෙයක් නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ දකින්නාට පමණයි බුදුන් දෙකේ කිවන්නේ. ඔබ බුදුන් කියේ ඉතිනේ සමහරට ඔබ ඉන්නේ දෘෂ්ටියක. ඔබ ධර්මයේ දකිනවා නම් බුදුන් තමයි ඔබ දකින්නේ. බුදුන් කියන්නේ ඇත්තටම මේ සිද්ධාර්ථ කය නෙමෙයි. රූපයෙන් දකින්න එපා. බුදුන් කියන්නේ ඔබ මේ නාම රූප වෙන් වෙන තැන ඔබ ශුන්‍යතාවය තුළ අනිමිත්ත ශුන්‍යත අප්‍රණචේත විමුක්තියටපත් වෙන තැන ඔබ බුදු ස්වභාවයේ දකිනවා. ඔබ බුදු ස්වභාවයේ අත්විඳිනවා. ඒ බුද්ධක්ෂණයේ අවදි වෙනවා කියන්නේ ඒකයි. මේ බුදු ඇස ඔබට අවදි වෙනවා. අන්න ඒ ලෝකෙට මුලින්ම හෙළි කරේ ඒ සිද්ධාර්ථ තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ කරගෙන. ඒ ලෝකෙට මුලින්ම හෙළි කරපු කෙනාට අපි සම්මා සම්බුද්ධ කියනවා. ඒ ගෞතම බුද්ධ ශාසනයේ අපි ශ්‍රාවකින් විදිහට. අපි අද ඒ මග යමින් ඒ ධර්මය අවබෝධ කරගෙන. හැබැයි එතනද අපිටත් අවබෝධ වෙන්නේ ඒ බුද්ධ ස්වභාවයමයි. අන්න බුදුන් දකින්න ලැබෙන්නේ ධර්මයෙන් පමණයි. මනාකොට අගමුල මැද මේ ඉදිරිපත් කිරීම දේශනාව තුළ තියෙනවා. ඔබට දකින්න ලැබෙනවා. ඔබට බාහිර දෙයක් හම්බුනොත් ඒ හම්බුණා කියන්නේම සමුදයයි පොත කියන්නේ. ඒ හම්බුනොත් එතන තණ්හාව ඒ වචී සංකාර කාය සංකාර මනස සංකාර උපදිනවා. එහෙම වුණොත් ඔබට මෙතන කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් ඔබ බාහිර ඇත්ත වෙලා. එහෙම වුණොත් ඔබට උපදින්නේ දුකමයි. අන්න දුක සත්‍ය. එහෙම වුණොත් ඔබට නිරෝධ සත්‍යයි. ඒකේ සත්‍ය දැකලා ඒ සිතේ බාහිරට නොයන සිතක් හදාගත්තොත් ඔබ නිරෝධයට යනවා. ඔබ දුකෙන් මිදෙනවා. අන්න දුකෙන් මිදෙන මඟ අනේක දැකීමමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වෙන්නේ. ඇත්තටම ආර්ය සත්‍ය කියන්නේ දුක කියන්නේ බාහිර දරුවා මැරෙනවා නම් මැරුණු තැන. එහෙම නැත්නම් ඔබට බාහිර සිද්ධ වෙන සිදුවීම මොනවා හරි දෙයක් කටුවක් යනවත් ඒක දුකක්. බාහිර සිද්ධ වෙන දේ දුක. නමුත් දුක සත්‍ය කියන්නේ බාහිර දරුවා මැරෙන එක දුකයි. නමුත් ඒ දරුවා මැරුණු බව සිතේ තියෙන කම්ම දුකයි. ඒක දුක සත්‍යය. දකින්න දුක ආර්ය සත්‍ය කියන්නේ දරුවා කියලා කෙනෙක් නැති තැනට සිත දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. එතන ආර්යවරු දකින්න දුකයි. ත්‍රිපරි වට්ටන් ද්වේදසාකාරයන් 12 ආකාරයට චතුරාර්ය සත්‍ය දකින්න ආකාරය අපි පැහැදිලි කරේ. ඉතින් ඔබට දැන් දකින්න ලැබෙනවා මේ මුළු ධර්මස්කන්ධයම. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ඇත්තටම සම්මා දිට්ඨියට එන්නේ මේ බාහිර ඇත්ත නොවුණු කෙනා. මේ දර්ශන සමපතිය තියෙන කෙනා. ඒ කෙනාට බාහිර පොතක් හම්බ වෙන්නේ අන බෞද්ධයා. බාහිර පොත තිබුණොත් භවයේ ඇත්ත වෙලා. එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බාහිර පොතක් නැති බව දකින්න කෙනා බෞද්ධයෙක්. එයා භව නිරෝධයක් යනවා. ඒ කියන්නේ ඒ කෙනාට භව උද්ධ වෙලා බෞද්ධයෙක් බවට පත් වෙන භවයේ සත්‍ය වෙන්නේ නැහැ. බාහිර පොතක් ඇත්ත වෙලා නැහැ. එයයි බෞද්ධයා කියන්නේ. ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕන. මේ ධර්මයේ ඔබට මනාකොට ඇහෙනවා. ඔබට සැබෑ බෞද්ධයෙක් වෙන්න පුළුවන්. බෞද්ධ දර්ශන ඔබ දැන් හඳුන ගන්නවා. ඒ කාන්තේ ඔබ නැවත නැවත අසන්න 3-4 පාරක් අසනකොට ඔබට මේක ප්‍රත්‍යක්ෂ ඔබටම අවබෝධ ඥාණයට එනවා. ඒ තුල ඔබට ප්‍රත්‍යස්ථාවයටපත් වෙන්න හේතු තියෙනවා. ඔබ මහා භාග්‍යවන්තයෙක්, ඔබ මහා පුණ්‍යවන්තයෙක්. ඔබ නැවත දුගතියකට වැටෙන හේතු නැහැ මේ ධර්ම පිරිසිදුවට අසන්න.
ඒකාන්තයි ඔබ සුගතියටමයි වැටෙන්නේ. ඔබ සුගති පරායන වෙනවාමයි. අද අප හුදකලාව ඉදිරිපත් කරගෙන ආපු පොඩි දේ සමහර විට අද බොහෝ අය මේ දේ අහලා ඒ අය අපිට ඇහෙනවා දැන් ඒ අය මේ දේ ඉදිරිපත් කරනවා. අතර මේක අපිට අදාළ නැහැ. ඒකට හේතුව මේක බුදුන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ මේ සබදාමෙන් න්‍යායක් හැමෝම දේශනා කරන්න. අප විසින්ම මේක මේ දේශනා කළ යුතුත් නැහැ. අපිම කියන්න ඕනි කියන තැනක අපි කොහෙත්ම නැහැ. මේක පොදු වස්තුවක්. මේක සබදාම හුළඟ හැමෝටම අයිති. මේ ස්වභාවය හැමෝගෙම ගාව තියෙනවා. ඒක ඉස්මතු කරගන්න ඕනේ. මේක කෙනෙක් පුජලෙක් වන්න එපා කිව්වේ ඒකයි. මෙහෙම කෙනෙක් නැහැ. මේ හුළඟ ඔබට බන කියනවා. හුළඟ වගේ හැමෝම ඊට පස්සේ ඒක බෙදිලා කියලා හැමෝම මේ දේ කියනවා. ඒකයි ගෞතම බුද්ධ ශාසනයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය. ඒ අන ස්වභාවයත් එමය. ඒකයි කිව්වේ විවර වෙන විවරිතෝ විජටිතෝ මේක බබලෙනවා කිව්වේ. ඉතින් දකින්න මහා කරුණාවෙන්ම ඉතින් බොහොම ඔබට වටිනවා මේ කාරණා ඇත්තටම මේ ප්‍රභාස්වර සිත තියෙන තැන අපි පෙන්නන්නේ මේ ක්‍රියාසිත තියෙන තැන අපි ඔබට මේ පෙන්නන්නේ. ඉතින් මේක පුහුණු වෙන්න ඕනි කටයුත්තක්. ඔබට දකින්න ලැබෙනවා මේ විදිහට ඔබ එදිනෙදා කටයුතු කරනකොට සිතේ සත්‍ය දකිනවා නම් ඔබට ක්‍රියාවලිය පේන ගන්නවා. ක්‍රියාවලිය එතකොට මේ චේතනාවයි ඔබට වෙන් වෙලා පේන ගන්නවා. ඒ ප්‍රභාස්වර සිත අර බාහිර දෙයක් නැති බව ඔබට විඥානයේ අනිදස්සන තැන ඔබට ආයතන වලින් මිදුණු සිතක් හම්බ වෙනවා. ඒකයි ප්‍රභාස්වර සිත කියන්නේ. හැබැයි එතකොට ඔබ බාහිර දැන් සද්දයක් එනකොටම ඒක කපුටෙක් කිය සද්දයක් කියලා ඔබ කලබල වෙලා බෙල්ල හරවලා බලන්නවත් ඔබට හේතු නැති වෙනවා. අන්න එතනයි ඔබට ක්‍රියාසිත හමු වෙන්නේ. ඉතින් ඇත්තටම කර්ම රැස් වෙන්නේ නැහැ. ඇත්තටම ඔබට ක්‍රියාව පේන ගන්නවා හැම තැනම කියන්නේ හැම දෙයකම ඔබට මේ ප්‍රභාස්වර සිතයි ඔබට ක්‍රියාවයි වෙන් වෙලා පේන ගන්නවා. පුංචි දරුවට ක්‍රියා තිබුණා. පුංචි දරුවා දැකලුවා පුංචි දරුවට ඇත්තටම පුංචි දරුවා ප්‍රභාස්වර සිතට සම්මුති ප්‍රඥාප්ති තිබුණේ නැහැ. නමුත් ඒ දරුවට ඔබට ඒ පුංචි දරුවා කෑම කෑවා පුංචි දරුවා හුස්ම ගත්තා. ඒ පුංචි දරුවට ඒ පේන විදිය ඒ දැනුනේවට පුංචි දරුවා දැනන් හිටියේ නෑ මොනවද කියලා. යකඩයක් රත් වෙලා තියෙන රතු පාට කරනවා පුංචි දරුවා අල්ලනවා දන්නේ නෑ. යකඩයක් කියලාවත් දන්නේ නෑ. රත් වෙලා කියලා දන්නේ නෑ. ගින්දර කියලා දන්නේ නෑ. අත පිච්චෙනවා. එතකොට තමයි පුංචි දරුවාට දැනීම ඇති වෙන්නේ. ඒතාක් පුංචි දරුවා දන්නේ නෑ සම්මුති ප්‍රඥාප්ති මොකුත් නැහැ. අන ප්‍රභාස්වර සිත බාහිර සම්මුති ප්‍රඥාප්ති නෑ. අන සම්මුති ප්‍රඥාප්ති මේ සත්‍ය නොවුණු තැන ඒ මිදි දකින්න ලෝකේ සත්‍ය දකින්න ඒ ධම්මචක්කුසේ පහළුණා කියන්නේ ඒකයි. ප්‍රඥා ලෝකේ පහළුණා කියන්නේ හැම දෙයකම සත්‍ය පේන ගන්නවා. යථාභූත ඥානෙ තියෙනවා. අනේ ඒකේනා මේ සිත බාහිරට පතිත වෙන්නේ නැහැ. ඒ කෙනාට ඒ කියන්නේ මේ සිතුවිලි කියලා ඒ කෙනා චිත්තේ නියති ලෝකේ දකින්න බාහිරනේ කියලා දකින්න. හැබැයි මේ ක්‍රියාවලිය පේනවා. ක්‍රියාවලට හිමිකාරයක් නැහැ. ඇවිදීම කියලා දෙයක් කොහොමද අපි කතා කරන්නේ? උස්සනවා තියෙනවා ඉදිරියට තල්ලු වෙන එක කොහොමද අපි ඇවිදිනවා කියන නාමයකට දාන්නේ? දැන් පොළව කියන්නේ ඒක විඤ්ඤාණයට දැනෙන කකුල කියන්නේ විඤ්ඤාණයට දැනෙන්නේ. ඒ පොළව ඒ සම්මුති ප්‍රඥප්තිය ඔය විඤ්ඤාණයට එන්නේ සම්මුති ප්‍රඥප්තිය. එහෙම දේවල් බාහිර නැහැ. හතරමහා භූත ඒව විතරයි. එතකොට කකුලත් අපේ හිතමයි කියන්නේ පොළවත් අපේ හිතමයි කියන්නේ. ඒතර හිතෙත් එහෙම දෙයක් නැහැ පොළොවක කකුලක දෙයක්. නමුත් පදගතියක් ඔය හෙට යනවා. දුට්ටේ දිට්ට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විතරයි. ඇවිදින කෙනෙක් නැහැ. ඇවිදීමක් කියලා දෙයක්වත් නැහැ. නමුත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. අන්න ක්‍රියාසිත පේන සක්මන් භාවනාව පේන්නේ. ඒ විදිහටම වතුර බොන කරනවා. දැන් තිබහා කියන්නේ සිතුවේලා. නමුත් හිතට කවදාවත් වතුර බොන්න බෑ. නමුත් අර වතුර දාර සිද්ධියක් සිද්ධ වෙනවා. සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ කවුද දැන් කටට කවුද වතුර බොන කටට වතුර බොන පුළුවන් නෑ දානකොට යනවා ජීව විඥානේ වතුර බොන්නත් බෑ මනෝ විඥානට වතුර බොන්නත් බෑ තර සෝත විඥානට චක්කු විඥානට කොහෙටවත් වතුර බොන්න බෑ නම් අපි කියන වතුර බොනවා කියලා අන්න ඔබට පේනවා මේ සම්මුති මොනවද එතකොට ඔබ ක්‍රියාවලිය වෙන් වෙලා පේනවා චේතනාව වෙන් වෙලා පේනවා
ඒතර චේතනා සිතුවිලි ඔබට අයින් වෙලා මේ ක්‍රියාවලිය පේනවා.